ආයිබෝවන් අදත් අපි ඔබේ නිවහනට ගොඩ වැදුනා හරිදේ ටීවී වෙදදුරු අසපුවත් අරගෙන. අද අපේ වෙදදුරු අසපුව වෙනද වගේ නෙමෙයි බොහොම වෙනස් විදිහේ වැඩසටහනක් තමයි කරගෙන යන සූදානම් වෙලා ඉන්නේ. අපි හැමෝම දන්නවා COVID-19 කොරෝනා වසංගතය දැනට ලෝක වසංගතයක් බවට පත් වෙලා තියෙන මොහොතක බොහෝ දෙනෙක් දන්නා බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න තමයි මේ එකතු වෙලා ඉන්නේ. අද අපේ වැඩසටහනට මේ කතා බහට එකතු වෙලා ඉන්නවා කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාන්ත සමරවීර වෛද්‍යතුමන්. මෙතුමා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජ්‍ය ලේකම් හැටියට තමයි කටයුතු කරන්නේ. අද අපි වෛද්‍යතුමත් එක්ක සාකච්ඡා කරන්න මේ සූදානම් වෙලා ඉන්නේ. දැනට ශ්‍රී ලංකාවේ දහසකටත් වැඩි ප්‍රමාණයක් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙලා ඇති මොහොතක අපි බොහොමත් තීරණාත්මක මොහොතක තමයි මේ විද්දි පසු වෙන්නේ. නමුත් මේ කොරෝනා වෛරසය දැනට ලෝකයෙන් සහ ලංකාවෙන් තුරන් වෙලා යයි බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා. ඒ මතය නිවැරදිද? කොහොමද අපි ජනතාව වශයෙන් මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න ඕනේ? අපි හැමෝම දන්නවා මාස්ක් එකක් දාන්න දන්නවා. අත සෝදන්න ඕනේ කොහොමද කියලා දන්නවා. නමුත් වෛද්‍යතුමනි බොහොමයක් දෙනා නොදන්නා කරුණු රාශියක් ඔබතුමත් එක්ක සාකච්ඡා කිරීමේදී මටත් දැනගන්න ලැබුණා. මේ කොරෝනා වෛරසය මුලින්ම අපිට අඳුනගන්න ලැබෙන්නේ චීනයේ. නමුත් චීනයේ මේක අඳුනගත්තට පස්සේ විවිධ වූ රටවල් විවිධ වූ මත දරලා මේක අපේ රටට එන එකක් නෑ චීනයේම තමයි මේක තියෙන්නේ කියලා බොහෝමයක් දෙනා සාකච්ඡා කරන්න පටන් ගත්තා. ලෝකයේ බොහෝ රටවල් තීරණය කරන්න පටන් ගත්තා. නමුත් එක සැරේටම මේක ලෝක වසංගත තත්ත්වයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්න ගත්තා. මේක දරුණු වසංගතයක් මුළු ලෝකෙටම පැතිරෙනවා කියලා. ඇයි මේ වගේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න හිතුනේ? බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව මේ වගේ වැඩසටහනකින් ජනතාව දැනගන්න උවමනා කරුණු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. දැන් අපි හැමෝම දන්නවා මේ කොරෝනා වසංගතය කියලා කියන්නේ මේ අලුතෙන්ම ආපු හොයාගත්තු වෛරස් එකක්. ඒක තමයි පළවෙනි එක. ඒ කියන්නේ දැන් අපි හරියටම ගත්තොත් මේ අපේ සියලුම ජීවිතවල මේ අපි මෙතෙක් ගත කරපු මුළු ජීවිතේම වෙනස් කරන්න තරම් මැදිහත් වෙච්ච එකක්. මේ වෛරස් එකක්. එතකොට ඇත්තටම අපිව නටවන්නේ මේ අපිට සියලු දේ මේ කරන්නේ මේ වෛරස් එකක්. ඇහැට නොපෙනෙන වෛරස් එකක්. ඒක තමයි පළවෙනිම දේ. දැන් අර අපි බය වෙලා තියෙනවා අපි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා ජීවිත වෙනස් කරගනිමින් ඉන්නවා මේ ඇහැට නොපෙනෙන වෛරස් එකක් සම්බන්ධව. ඒතකොට ඒකට තියෙන්න ඕන විද්‍යාත්මක දැනුමක්. ඒ දැනුම පදනම් කරගෙන තමයි අපි අර වෙනස් වීම කරගන්න ඕන. සමහරලාට අපේ ඒ වෙනස් වීම මතම අපි ජීවත් වෙනවද නැද්ද කියන එක පවා තීරණය වෙලා තියෙනවා. දැන් අපි ගත්තම අද වෙනකොට තියෙන තත්ත්වය ලෝකයේ දැන් මේ වෙනකොට ලක්ෂ 50කට බොහොම ආසන්න ප්‍රමාණයක් මේ ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ වගේම 3,25,000ක් විතර ඒ කියන්නේ හරියටම 6.5ක විතර ප්‍රතිශතයකින් මරණ වාර්තා වෙනවා. එහෙනම් රෝගයේ 100 දෙනෙකුට හැදුනොත් 6.5කට ඒ කියන්නේ ආසන්න ප්‍රමාණයක් මිය දෙනවා. ඒතර ලෝකේ සමහර රටවල් තියෙනවා අපි නිකන් දැක්කම නිකන් බය හිතෙනවා. ඇමරිකාව, එක්සත් ජනපදයේ වගේ රටවල් ගත්තම උන්ගේ තත්ත්වය නිකන් අපිට සෝචනීයයි ඇත්තටම. නමුත් ලංකාව වගේ රටවල් දකුණු කොරියාව, චීනය වුණත් මේ රටවල් කීපයක් ගත්තම එහෙමම නැහැ. කිසියම් ආකාරයක හොඳ මට්ටමක් තියෙනවා. ඊළඟට ඉන්දියාව අපිට දැනෙන විදිහට ඇමරිකාව පැත්තට ගමන් කරමින් ඉන්නවා. දැන් ගොඩක් පහලින් හිටපු අපිත් එක්කම වගේ ආරම්භ වෙච්ච එක දැන් ලක්ෂෙත් පැන්න රෝග ආසාදිතයන්. ඒතර කිසියම් ආකාරයකට වෙනස් වෙමින් තියෙනවා. ඒතර ලෝකේ ගත්තම තත්ත්වය ටිකක් භයානක තත්ත්වයක තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒ කියන්නේ මේක තාම ආර ඉවර වෙන ආකාරය පෙන්눔 කරන්නේ. ඒක අනිත් එක තමයි අර ඔබ කිව්වා වගේම මේ ලෝකේ ගොඩාක් රටවල් මුලදී හිතුවා මේක චීනයට ආපු එකක්. ඒකට අර හේතුකුත් තිබුණා මොකද්ද මේ සර්පයන් ආහාරයට මේ ගැනීමෙන් හැදුනා කියලා විශ්වාසය. චීනු තමයි සර්පයෝ කන්නේ. අපි ගන්නෑ. ඒ නිසා අපිට එන්නේ නැහැ වගේ අදහසකුත් සමාජයේ ඉස්සෙල්ලම ආවා. ඒ කියන්නේ ලෝකේ පුරාම. ඒ නිසා ලෝකේ සමහර රටවල් ඒක එච්චර තැකීමක් කරෙත් නැහැ. චීනයට හැදිලා ඉවරයි වගේ එකක් තිබුණා.
මීට කලින් තිබිච්ච සමහර අවස්ථාවලදී චීනය පටන් ගත්ත ඒ ආශ්‍රිතව නවත්ත ගන්න යාලට පුළුවන්කමකුත් තිබ්බා. ඒකත් විශ්වාසයක් හේතු වෙන්නේ නැති. ඒ වගේම අර තම තමන්ගේ රටවල් සම්බන්ධ තිබිච්ච අධිතක්සේරුවකුත් තිබුණා. දැන් ඇමරිකාව මේ හැසිරීම එහෙම නැත්නම් එක්සත් ජනපදය සමහරට අපි ගත්තොත් ඉස්පාඤ්ඤ වගේ රටවල් වුණත් අපිට තිබ්බා මේ අර එයාලගේ සෞඛ්‍ය සේවය ගැන එයාලගේ අනිත් සිස්ටම්ස් ගැන අධිතක්සේරුවක හිටියා. ඒකත් එක හේතුවක් වුණා මේ මුලින් අර මේක ගණන් ගන්න ඕනේ නැහැ මේක එච්චර ලොකු එකක් නෙමෙයි ලොකු අවුලක් නෙමෙයි අපිට නම් කියන වගේ තරගේ චීනෙට හැදුනට අපිට හැදෙන්නේ නැහැ වගේ එකක් තිබ්බා. ඒ වගේම ගත්තම මේ තව සමහර රටවල් ඇත්තටම මේ ගොඩක් වෙලාට ඔය එක්සත් ජනපදයේ වගේ ඒවා ගත්තම එක්සත් රාජධානිය වගේ කියන්නේ එංගලන්තය වගේ රටවල් ගත්තම මේ ඉතාලිය ස්පාඤ්ඤ වගේ රටවල් පවා අර ගොඩාක් දුරට බලහත්කාරය පාවිච්චි කිරීමේ අකමැත්තකුත් තිබ්බා. ඒ කියන්නේ එයාලා නීති දැම්මේ නැහැ. දැන් චීනය ගත්තම චීනය අර අපි හැමෝම දැක්ක මිනිස්සු එළියට බහින්න එපා නම් එළියට බහින්න එපාම තමයි. නිශ්චිතවම බ්ලොක් කරානේ. හැබැයි මේ රටවල් කරේ ඉල්ලීම් කරා මිනිසුන්ගේ. මෙන්න මෙහෙම හිටියොත් නොහැදි තියේවි. මෙහෙම හිටියොත් හොඳයි. එම් කියලා ඉල්ලීම් කරා මිසක් අර නීතිමය වශයෙන් පෙනෙන්නේ නැහැ. හැබැයි කිසියම් ආකාරයක වැඩි වුණාට පස්සේ තමයි එයාලට සිද්ධ වුණේ දඩ ගහන්න, එළියට බැස්සොත් දඩ ගහනවා මොන හරි ඒ වගේ ඒවට යන්න. ඒක නිසා අර ඒකත් එක කාරණයක් විදිහට අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මේ බින්දෙනවා වගේ අදහසක් සමාජයේ ජනිත වෙනවට එයාලා ඒ රාජ්‍යයන් කැමති නොවීම. අනිත් එක තමයි මේ තව වැදගත් එකක් තියෙනවා මේ අවබෝධයේ වෙනස්කම. අනවබෝධය කියලා ගන්න එපා. මේකේ රටවල් අනවබෝධයෙන් කටයුතු කරන්නේ නෙමෙයි. අවබෝධයේ තියෙන වෙනස්කම. ඒ කියන්නේ වෛරස් එකේ හැසිරීම ඒක දැන් අර පැහැදිලි කරගන්න වෙන්නේ දැන් සමහර දැන් ඇමරිකාව වගේ ඇත්තටම අපිට දැනෙන්නේ එයාලා හිතුවා මේ ඔක්කොටම හැදිලා ප්‍රශක්තිය වර්ධනය වුණාම ඒ කියන්නේ අපි ඒකට කියන herd immunity කියලා. herd immunity එක වර්ධනය වෙලා මිනිස්සුට ලෙඩ හැදෙන එක අඩු වෙන්න පටන් ගනීවි කියන විශ්වාසය. දැන් ඒකත් ඇත්තටම අවබෝධයේ වෙනස්කමක්. අනවබෝධයක් නෙවෙයි අවබෝධයේ වෙනස්කමක්. එතකොට හැබැයි ටික දවසක් යනකොට යාළුවට දැනෙන්න ගත්ත සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් නැහැ. සෞඛ්‍ය සේවකයන් ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ කරුණු ගණනාවක්. එතකොට සමාජයේ සෑහෙන කොටසක් මිය දෙන්න පටන් ගන්නවා. තව ජීවත් වෙන්න ඉන්න මිනිස්සු විශේෂයෙන්ම අනිකුත් රෝගාබාධ වලට ප්‍රතිකාර කරන්න තියෙන සෞඛ්‍ය සේවයේ රිසෝසස් ඉවර වෙනවා. ඔය වගේ ප්‍රශ්න යාළුවා දකින්න පටන් ගත්තාට පස්සේ යාළුවට සිද්ධ වුණා රට වහන තත්ත්වය එහෙම නැත්නම් ලොක්ඩවුන් කරන්න ඔය වගේ තත්ත්වයන්ට යන්න. ඕක තමයි ඇත්තටම ලෝකේ තියෙන තත්ත්වයේ විදිහට අපිට සලකා බලන්න වෙන්නේ. මුලදී අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට නම් පුළුවන් මේක එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි කියපු රාජ්‍යයන්. පස්සේ අපි දන්නවා හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීම දක්වාම ගියා. ඒ ওই තත්ත්වය ආවේ යන්නේ එහෙම. ඒ තත්ත්වයේ එසේ වෙද්දී අපේ ගොඩක් බොහොමයක් ජනතාව මේ කොරෝනා ආසාදනය වෙනවා වගේම මරණයට පත්වන ප්‍රමාණය ගැන ජනතාවගේ විවිධ වූ මත තියෙනවා. බොහෝ දෙනෙක් හිතනවා මේ වෛරසය සාමාන්‍යයෙන් අපි ඩෙන්ගු මීඋණ හැදෙන තත්ත්වයට පත් වෙලා ඊට පස්සේ සුව වීමේ ප්‍රවණතාවය වැඩි. ඊට පස්සේ බොහොමයක් අය හිතනවා මේක හැදෙන හැමෝම මිය දෙන්නෙත් නැහැ කියලා. මේ පිළිබඳව වෛද්‍යතුමනි ඔබතුමා දරන අදහස කොහොමද? ඔව් මෙහෙමයි දැන් අපි ගත්තම දැන් මම අර කිව්වේ දැන් 60.5ක විතර මරණ ප්‍රතිශතයක් ලෝකෙන් වාර්තා වෙනවනේ. ඒක ටිකක් ඉහළ එකක් ඇත්තටම. සාපේක්ෂව ගත්තම දැන් 6.5ක මිනිස්සු තේරෙන්නේ නැති නිසා 200කට ගත්තම 13 දෙනෙක් මැරෙනවා. එහෙම ගත්තම හැබැයි ඒ ගොඩක් වෙලා දැන් ඒ ආලජ්‍යත්තම වෙනත් රෝගාබාධ තිබිච්ච ඒ පොපියුලේෂන් එක තමයි වැඩිපුර මැරුණේ. හැබැයි හිමමත් නෙමෙයි. දැන් අපේ රටේත් අපි දන්නවා නිරෝගී අවුරුදු 40 නේ 40 54 අය පවා මේ මරණයටපත් වුණානේ. අර ඒ හැදෙන නියුමෝනියා එක මේ අවසන් වෙන්නේ සමහරලාට මරණේ. එතකොට මේක නිසා මේක ප්‍රධානම කාරණේ දැන් වාහකය වෙන්නේ මිනිසානේ. මිනිසා තමයි වාහකය. දැන් අපි මදුරුවන්ගෙන් බෝවෙන දේ ඩෙන්ගු හරි මොනවා හරි ගත්තම අපිට පුළුවන් මදුරුව අපෙන් ඈත් කරලා තියාගන්න. ඒ කියන්නේ අපි හැම විටම කරන්නේ වාහකය ඈතින් තියාගන්න. ඒක තමයි වෛරස් මේ වගේ වෛරස් වගේ රෝගවල තියෙන විශේෂත්වය. වාහකය ඈතින් තියෙනවා. දැන් මෙතන වාහකය වෙන්නේ මිනිසා. ඒතර මිනිසා ආසාදිතයන් ගැන මිනිස්සු තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන වාහකය වෙන්නේ මිනිසා නිසාම සමාජයක් අනිවාර්යයෙන්ම මිනිස් සම්බන්ධතා සහිතයි. ඒතර සමාජයකට මිනිස් සම්බන්ධතා රහිත කරගෙන ශූන්‍ය කරගෙන යන්න බෑ. ඒතර ඒ සම්බන්ධතා හරහා මේක වර්ධනය වෙනවා කියන්නේ. දැන් අපිට මදුරුවත් එක්ක ගනුදෙනුවක් නැහැ නේ. මදුරුව ඇවිල්ලා අපෙන් ලේ උරා බිව්වට මිසක් අපි මදුරුවත් එක්ක ගනුදෙනුවක් නැහැ නේ. ඒතර මදුරුව අපිට ඕන තරම් ඈතින් තියන්න පුළුවන්. විකර්ෂක දාලා පළවා හරින්න පුළුවන්, නෙට් එකක් දාලා එන්න දිය අරින්න පුළුවන්, ඔක්කොම
ගයක් ගත්තම අපිට සීල් කරන්න පුළුවන් මදුරුවෙක් ඉන්නේ නැති විදියට නේ උපක්‍රම ඕන තරම් තියෙනවා. හැබැයි සමාජයක් එහෙම කරන්න බෑ. සමාජයක මුළුමනින්ම මිනිසා අතර තියෙන සම්බන්ධතා නැති කරන්න බෑ. ඒක සමාජය. එතකොට ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙන්නේ ඇත්තටම මේ සමාජයේ මේ මිනිසා වාහකයා වීම ප්‍රධානම හේතුවක්. ඒතර මේක තේරුම් ගන්න ඕන ආසාදිතයන් ප්‍රමාණය අපි මරණ ගැන වෙනම කතා කරන්න ඕන ආසාදිතයන් ප්‍රමාණය තේරුම් ගන්න ඕන මේක ලේසි නතර කරන්න අපහසු වර්ගයේ ආසාදනය වීම. හරිනේ? ඒතකොට අනිත් පැත්තට ගත්තම අපි මරණ සංඛ්‍යාව පිළිබඳව සාකච්ඡා කරොත් දැන් චීනයේ 82000ක් විතර 80000කට විතර හැදෙනකොට මරණ 3000ක් විතර වෙනවා. හැබැයි දැන් ඇමරිකාවේ මේනෝට ලක්ෂ 15කට විතර හැදිලා මරණ 90000 පැනලා. ලක්ෂය කිට්ටු කළා. එතකොට ඇයි එහෙම වුනේ කියලා. ඒ කියන්නේ සමාජයෙන් මේ රටවල් දෙකම ගත්තම මේ සෞඛ්‍ය සේවයන් නැතිනම් දියුණුම දෙක. දියුණුම රටවල්. එතකොට එහෙම තියෙද්දි දැන් ඇමරිකාව වගේ අපේ වගේ සෞඛ්‍ය සේවයක් නෙමෙයි. ලෝකෙ දැනට සෞඛ්‍ය සේවය වෙනුවෙන් වැඩිම පංගුවක් දල ජාතික නිෂ්පාදනයෙන් වෙන් කරන රට. ඒක 19% විතර. ලොකු එකක්. ඒතකොට දැන් අනිත් හැම රටක්ම ගත්තම සංවිධානයේ වූ සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. අපිටත් වඩා සංවිධානාත්මක සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. දැන් එයාලටත් බැරි වුණා මේක නතර කරන්න. දැන් එංගලන්තේ පවා මරණ 20000කින් වළක්ව ගන්න වගේ අදහසක හිටියා. නමුත් දැන් 30000 පැනලා. එයාලට ඒක නතර කරගන්න බැරි වුණා. දැන් තාමත් ඉවර වෙන්නේත් නැහැ. ඉතින් මේක ගත්තම මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන. අපි හිතමු රටක මුළු රටේම ජනගහනයට මේක බෝ වුණා කියලා. ඒතර මරණ 6.5ක් මරනවා නේද? දැන් අපි හොඳම උදාහරණයක් ලංකාවෙන් හිතුවොත් ලංකාවේ ඔක්කොම ඉන්ෆෙක්ටඩ් ඇරියා ආසාදනය වෙන්නේ ඉඩ අරිනවා. ඉඩ ඇරියට පස්සේ ඒතර ජනගහනය කෝටි 21ක් නේ. ලක්ෂ මේ මිලියන 21ක් නේ. හරි. මිලියන 21කින් 6.5. හරිනේ. හැදෙනවනේ. ඒතර ඒ ප්‍රතිශතය ගත්තම ඒ ගානට සෞඛ්‍ය සේවය ඉඩ තියෙනවා. ඔය මරණ ගාන විතරයි. හරිනේ. ඔය මරණ ගාන විතරයි. එතකොට දැන් මෙහෙම ගත්තොත් රෝගී වෙන ප්‍රමාණයටත් එක්ක අපි දැන් මරණ ලක්ෂයක් වෙන්නේ ICU බෙඩ් වල දැඩිසත්කාරයක ඇඳන් වල ඉඳලා තමයි ඔය මැරෙන්නේ. බොහෝ අය. එතකොට එයාලට අපි දැඩිසත්කාරයක ඇඳන් සපයන්න ඕනේ. එතකොට දැන් අපේ රටේ ගත්තම අපි හැමෝම දන්නවා දැන් 500යි තියෙන්නේ කියලා. ඔව්. නේ ලංකාවේ. ඒතර අපිට ওই 500න් ලක්ෂයක 500න් අපිට බෑ ලක්ෂයක රික්වයර්මන්ට් එක දෙන්න. සපයන්න. එහෙම දෙන්න බෑනේ. ඒතර අනිත් රෝගීන් එයාලට දැනටත් දැන් ICU බෙඩ් 500 ගත්තොත් ওই 500ම හැමතිස්සෙම පිරීලා ඉන්නේ. මේ දක්වා. දැන් අපි සෞඛ්‍ය සේවා කිසියම් ප්‍රමාණයකට සේවා නවත්තලා තියෙනවා. ඒ නවත්තපු නිසා කිසියම් ප්‍රමාණයක් කිස් බව ඇත්ත. ඒකයි චීනය දැක්කා දවස් 2කින් හොස්පිටල් හැදුවා. දවස් 7කින් හොස්පිටල් එකක් හැදුවා. දවස් 10කින් එකක් හැදුවා. ඒකට හේතු උනේ එයාලා හැදුවා ICU ඇඳ. දැන් 1000ක් හැදුවා එක සැරේට රෝගේ වැඩි වෙද්දි. මොකද එයාලට තිබුණ නැතුව නෙමෙයි තිබුණා. දැන් ඇමරිකාවේ ICU බෙඩ්ස් තියෙනවා 5000කට එකක්. අපේ තියෙන්නේ 30000කට එකක් විතර. ඒතර 5000කට එකක් තිබිච්ච ඇමරිකාවේ ඔය වැඩිපුර මැරෙන්නේ ICU බෙඩ්ස් අවශ්‍ය පහසුකම් සපයා ගන්න බැරි කම විසින්. ඒතකොට දැන් මේක තේරුම් ගන්න ඕනේ එහෙමයි. දැන් මරණ සිද්ධ වෙන්න ගත්තොත් මේක ව්‍යාප්ත වුණොත් ඒකට අදාළව මරණ සිද්ධ වෙන්න ගත්තොත් රෝගීන් වාර්තා වෙන්න ගත්තොත් ඒක සපයන්න සෞඛ්‍ය සේවයේ සමද්දගෙන ප්‍රශ්නේ මිනිස්සු අහන්න ඕන. ඔව් මටත් ඒ පැනේම පැන නැගුණා. මෙච්චර ලොකු කාර්යභාරයක් කරන්න අද අපේ රට මං හිතන්නේ කොරෝනා වසංගතයෙන් යන්තාක් දුරට ජයග්‍රහණය කරලා දෝ කියන හිතේ අපේ කාගෙත් තියෙනවා. යටි හිතේ යන්තාක් දුරට අපි මේ කොරෝනා වසංගතයෙන් ජයග්‍රහණය කළා කියලා. මේ ජයග්‍රහණය අපි ජනතාව විතරක් නෙමෙයි සෞඛ්‍ය ශාස්ත්‍රය වගේ විවිධ වූ ශාස්ත්‍ර ගණනාවක් ඔස්සේ මේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරා. මේ සටනේදී මන්ට හිතෙනවා මගේ අත්දැකීමෙන් මට දැනෙනවා බොහොමයක් සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ ගැටලු ඇති වෙන්න පුළුවන්. පහසුකම් මදි වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ මම හිතන්නේ විවිධ වූ ශාස්ත්‍ර වලින් ගොඩක් ගැටලු ඇති වෙලා තියෙන අවස්ථාවක්. බොහොමයක් දුරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ Tamanට පාවිච්චි කරන වෛද්‍යවරුන්ට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන පහසුකම් මේ රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය වෙන පහසුකම් සපයා ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. වෛද්‍යතුමනි මේ අවස්ථාවක් කරගමු. සෞඛ්‍ය ශාස්ත්‍රයේදී මේ වෛරසයත් එක්ක සටන් කරන්න ඇති වෙලා තියෙන ගැටලු සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඇති වෙලා තියෙන ගැටලු මොනවද කියලා. ඔව් ඇත්තටම ගත්තම මේ ජනතාව ප්‍රශ්න කරන්නත් ඕනේ එතනම තමයි. ඒකෙන් දැන් කවුරු හරි කෙනෙක් පුජ්‍යලයක් හිතනවා නම් මේක කාගේ හරි වගකීමක් මේ එක්කෝ
අපි හිතමු දැන් මේ ක්‍රියාවලියට සම්බන්ධ ජහමුදාය වගකීම. එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගකීම. නැත්නම් තව සමහරු ගන්නේ මේ කාගේවත් නෙක මිනිසුන්ගේ වගකීමක්. දැන් වගකීම අර විසිකරණ එකක් තියෙනවානේ. අතෙන්ට මෙතෙන්ට මාරු කරනවා. නැහැ. මේක ඇත්තටම ගත්තම සමස්ත ජනතාවගේ වගකීමක්. හැබැයි වගකීම ඉෂ්ට කරන කොටසක් ඉන්නවා. ඒ වගකීම වෙනුවෙන් බැඳිලා වගකීම වෙනුවෙන් ඒ අවබෝධය සහිතව වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. එතකොට ජනතාව ඉතිරි කණ්ඩායමේ වගකීම තමයි ඒකට සහයෝගය දෙන එක. සහයෝගය දෙන්න පුළුවන් විදි කීපයක් තියෙන එකක් තමයි දැන් මේකට මැදිහත් වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයනේ. ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය. එතකොට අනිත් අය මැදිහත් වෙන්නේ ඒකට අවශ්‍ය අනිකුත් ක්‍රියාමාර්ග ගැනීමේදී. දැන් උදාහරණයක් විදිහට ගත්තම අපි හිතුවොත් මෙහෙම දැන් ඔබත් කිව්වා වගේ දැන් අපි හිතමු අර මුඛාවරණ ඕන. සමස්ත ජනතාවටම ඕන වෙයි. දැන් තව මේ වක්‍රයක් ආව. තව සැරයක් දැන් මේ මර්ධනය වෙලා තියෙන මේක අපි දන්නවා දැන් අලුතෙන් මේ ක්ලස්ටර්ස් හැදුනොත් මිනිස්සු අතර පැතිරෙන්න ගත්තොත් ආපහු ඕන වෙයි මාස්ක් එහෙම. ඒතකොට දැන් කිසියම් කණ්ඩායමක් මැදිහත් වෙන්න ඕන ලංකාවේ සමස්ත ජනතාවටම මාස්ක් මහලා දෙන්න. ඒක අලුත් හැබැයි දැන් ඒක අර ව්‍යාපාරයක් කරගෙන මේ මුළුමනින්ම බිස්නස් එකක් කරගෙන මේ වෙන්න නෙමෙයි. හැබැයි දැනට තියෙන ගාමන්ස් වල උනත් අපිට එයාලා විකිනෙන්නේ නැති ඇඳුමක් මහගෙන බලන් ඉන්නවට වඩා මාස්ක් එකක් මහලා දෙන එක ප්‍රමාණවත් වෙයි. ඔව් අද බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නේ අපිට වැඩ නැහැ අපිට වැඩක් කරන්න දෙන්නේ නැහැ අපිට මුදල් නැහැ කියන මතේ ඉන්නනේ. ඔව්. නමුත් ඊට වඩා එහා ගිහිල්ලා දැන් PPE එක දැන් අපි පවා මේ සමහරලාට මේ ඔය කුඩ රෙද්ද වලින් හරි මොනවා හරි ඉටිකොල වලින් ඇඳුම් මහගෙන තමයි බොහෝ සෞඛ්‍ය ශාස්ත්‍රයම පාවිච්චි කරන්නේ. 100 මාණ්ඩුවෙන් හම්බෙන්නේ. ඒතකොට අපිට දැන් ඒතකොට කිසියම් කණ්ඩායමකට පුළුවන් මේ වැඩේ බාර ගන්න. හැබැයි බාර ගන්න ඕන මේ සෞඛ්‍ය සේවය රික්වයර්මන්ට් එක බලලා. නැත්නම් ඒ අවශ්‍යතාවයට නැතුව වැඩ කළා හරියන්නේ නැහැ. ඒතකොට ප්‍රධානම එකක් තමයි ඔය සම්පත් හිඟකම. ඒතකොට මානව සම්පතේ හිඟතාවයක් තියෙනවා. භෞතික සම්පත් වල හිඟතාවයක් තියෙනවා. දැන් මානව සම්පත්තියත් දැන් බොහෝ අය කියනවා අපිට අයිසු වෙන්දන්නේ නැහැ. දැන් බහුවිධාසලේ සාකච්ඡාව තිබ්බා. අයිසු වෙන්දන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම දැන් ඊට පස්සේ මැදිහත් වුණා ඇඳන් හදන්න. අපි දන්නවා මේ බියගම් පැත්තේ මොකක් හරි කර්මාන්තශාලාවක ඇඳන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. දැන් අපි පවා මැදිහත් වෙලා මේ දැන් මම මැදිහත් වෙලා තියෙනවා මේ කරාපිටිය රෝහලේ එහෙම අපි ඇඳන් කීපයක් ප්‍රසංස්කරණය කරමින් ඉන්නවා. අයිසු ඇඳන් කීපයක් මේ මොහොත වෙද්දි. එතකොට අපි මේ වගේ වැඩ ගොඩක් කරමින් ඉන්නවා සමාජය. හැබැයි දැන් ICU වෙන්දක් කියලා කියන්නේ ඒකට බෑ දැන් කවුරු හරි දාලා සෞඛ්‍ය ශාස්ත්‍රය අපි හිතමු මේ සාමාන්‍ය කෙනෙක් දාලා සාමාන්‍ය කම්කරුවෙක් දාලා ICU වෙන්දක වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ICU වෙන්ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඇඳත් එක්ක කරන ක්‍රියාවලිය තියෙනවා. ඒකට විශේෂ වෛද්‍යය දැන් මම සේවය කරන අංශ ගත්තාම මම වගේ කෙනෙක් දාලා ICU බෙඩ් ඇඳක් දුවන්න බෑ. ඒක රෝගියට සත්කාර කරන්න බෑ. ඒ සඳහා විශේෂ පුහුණුවලත් වෛද්‍ය කණ්ඩායමක් ඉන්න ඕන. ඒ සඳහා විශේෂ පුහුණුවලත් හෙද කණ්ඩායම ඉන්න ඕන. අනිකුත් කාර්ය මණ්ඩල ඉන්න ඕන. ඒ ඇඳ සඳහා වෙන්වෙච්ච ඩෙඩිකේටඩ් පහසුකම් ටිකක් තියෙනවා. වෙන්ටිලේටර් මැෂින් එක තියෙනවා. ඒක වැඩ කරන්න දැනගෙන ඉන්න ඕන. ඒ සියල්ලම තියෙනවා. ඒතර දැන් අපි පටන් ගත්තා නම් ඒ අවශ්‍ය වෛද්‍යවරු හෙද කණ්ඩායම මේක අස්සෙන් පුහුණු කළා ICU බෙඩ් ඇඳන් 1000ක් අපි දාගත්තොත් නිකම් ඇඳක් හරි කමන්නේ. ඒ ඇඳේ මේ වැඩ ටික කරන්න පුළුවන් කියලා පහසුකම් ටිකට අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩලය හදාගත්තේ නැත්නම් අපිට ඕක ගැටලුවක්. ඊළඟට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික PP පෞද්ගලික ආරක්ෂක කියන්නේ personal protective equipment කියන එක මාස්ක් එකේ ඉඳලා ඒ සියල්ල. දැන්ට ගත්තම ඇත්තටම N95 මාස්ක් එහෙම හම්බෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට. හොස්පිටල් එකේ ඉන්න සියලුම කාර්ය මණ්ඩල වලට එහෙම හම්බෙන්නේ නැහැ. ඒකට බොහොම සීමා සහිතව තමයි ලැබෙමින් තියෙන්නේ. ඒතකොට ඒකත් එක්ක අපි එපිසෝඩ් එක තව මේ වර්ධනීය අවස්ථාවකට වෛරස් එක ගියොත් ඒන රෝගීන් ප්‍රමාණයට ප්‍රතිකාර කරන්න බැරි වෙනවා. එක. දෙක තමයි ලොකු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණොත් දැනට සාමාන්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කරමින් ඉන්න සියලුම ක්‍රම බිඳ වැටෙනවා. සාය රිසෝසස් ඉවර වෙනවා. අපි හිතමු ඒ තියෙනේ ඔක්කොම මේකට පාවිච්චි කරලා ඉවර කරනවා. අපි දන්නවා ඔය දැන් PCR පරීක්ෂණය සඳහා විශාල මුදලක් වැය කරමින් ඉන්නවා. එතකොට දැන් මේක ලංකා පුරා මේ මෑස් විදියට කරන්න ගත්තම ඒකට යන අතිවිශාල වියදමක් තියෙනවා. ඒ ඔක්කොම යන්නේ සෞඛ්‍ය සඳහා යන වියදම් විදියට. දැන් මිනිස්සු පුජ්‍යලිකව දරුවත් ඒක එයාගේ මේකෙන් ගිහිල්ලා අපෝ ඒකත් රජයේ වැයබරක් තමයි. ඒක නිසා දැන් එහෙම ගියාම සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල අර්බුදයකට ලක්වීම වළක්වන්න බෑ තවත් මේකක් ආවොත්. ඒ නිසා අපිට කරන්නම වෙච්ච දේ තමයි සෞඛ්‍ය සේවය හරියටම ඊළඟ
වැඩිවීමක් අවස්ථාවක් ආවොත් මොකද ලෝකෙම කියනවා මේක නතර වෙන්නේ නැහැ කියලා අපි වෙනම කතා කරන්න ඕන එක. ඒ සඳහා දැන් එහෙම මේක වැඩිවීමක් ආවොත් ඒකට අදාළ වෙන පරිදි සෞඛ්‍ය පද්ධති සූදානම් වෙනවා. එහෙම නැතුව නිකන් හිටියොත් මේ පිට ඩෙන්ගු මේ වුණ වගේ වසංගත ඊළඟට දැන් ගම් වතුර ගලන්න පටන් ගත්තා. ස්වාභාවික ආපදා මේවා සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගන්න බැරි දේවල් සමහර යුගවලදී. ඒතකොට එහෙම එකක් ආපු ගමන් මේකක් තිබ්බොත් ප්‍රශ්නය අපිට හිතා ගන්න බැරි තැනකට යනවා. ඒක නිසාම තමයි ලෝකේ රටවල් විවිධ ආකාරයට මේ ඇප්‍රෝචස් වෙනස්. ඒ කියන්නේ චීනය ඇප්‍රෝච් වෙච්ච විදියට නෙමෙයි වියට්නාමය, දකුණු කොරියාව වගේ රටවල් මේකට එන්ට උනේ. ඇමරිකාව එක එක රටවල් වෙනස්. අපි ඒක ගැන ඇත්තටම පොඩ්ඩක් මට හිතෙනවා මේ අවබෝධයක් ලබා ගන්න ඕන කියලා. ඔව් ඒ කතා බහ අතරේදී ඇත්තටම මට පැන නැගිච්ච ගැටලුවක් තමයි බොහොමයක් රටවල් මේ වෛරසයට මුහුණ දීපු විදිය වෙනස්. ඔබතුමා කිව්ව විදියට කොරියාව, ඒ වගේම ඇමරිකාව, චීනය, ඒ හැම රටක්ම විවිධ ශ්‍රී ලංකාවේ අපිත් විවිධ විදියට තමයි මේ වෛරසයට මුහුණ දුන්නේ. මේ වෛරසයට මේ වගේ රටවල් විවිධ විදියට මුහුණ දීලා මේ විදියට පාලනය කරගන්න තාමත් නොහැකි වෙලා තියෙනවා. විවිධ වූ විදිහට මෙහෙම අපි මේ වෛරසයත් එක්ක ගැටෙද්දී මේකේ සාර්ථකම ක්‍රමය කුමක් වේවිද කියලා ඔබතුමා හිතන්නේ? ඔව් දැන් මෙහෙම ගත්තොත් චීනය වගේ රටක් ගත්තොත් චීනය විශේෂ ඇත්තට. මොකද එයාලා තමයි වෛරස් එක මුලින්ම එන්නේ. ඒක වෛරස් එකක් කියලා මෙහෙම නියුමෝනියාව තත්වයක් එයාලා ඩිටෙක්ට් කරනවා මුලදී 2019 දෙසැම්බර් මාසෙ ඉඳලා. ඒතකොට ජනවාරි මැද වෙනකොට තමයි එයාලා තේරුම් ගන්නේ මේක සරල එකක් නෙමෙයි ලෝකෙ පුරා දරුණු එකක් යන්න පුළුවන් මරණයටපත් වෙන්න පුළුවන් ලොකු කතාත්වයක්. ඊට පස්සේ එයාලා ලෝක සෞඛ්‍ය සංවිධානයේත් එකතු වෙලා ඒක හදනවා මේ ලෝක වසංගතයක් කියන එතෙන්ට එන බව එයාලා තහවුරු කරනවා. ඒක කරන්න උනා එයාලට. ඊළඟ වෛරස් එක හොයාගන්න උනා එයාලට. ඒකේ හැසිරීම හොයාගන්න උනා. අපි කියන බිහේවියර් එක තීරණය කරන්න උනා. ඊට පස්සේ ඒක ස්ට්‍රක්චර් එක තීරණය කරන්න උනා ව්‍යුහය. ඒක RNA වෛරසයක් බව. ඒකට ඒක කොහොමද හැදෙන්නේ, ගුණණය වෙන්නේ, මිනිසාගේ මිනිසාට පැතිරෙන විත්තිය. මේ ඔක්කොම එයාලට හොයාගන්න උනා. ඒ අතරේ මෙයාලා හැබැයි මේක අනතුරු ඉතාමත් ඉක්මනට දැනගෙන මුලින්ම සියලුම දුම්රිය නැවැත්තුවා. ඒ වෙනවත්තල අර හුබෙයි පළාතේ වුහාන් නගරේ මුළුමනින්ම වසා දැම්මා. ඒ වසා දැමීම අර සාමාන්‍ය සරල වසා දැමීමක් නෙමෙයි. ඇත්තටම අපි අර වීඩියෝ වල තියෙනවා මේ කෙනෙකුට එළියට බහින්න පුළුවන් දවස් 3කට සැරයක් එක්කෙනාට. කෑම හරි මොන හරි විශේෂ දෙයක් ගේන්න නම් විතරයි. නැත්නම් ඇතුළටම වෙලා ඉන්න ඕන. රජය අනිත් වතුර බෝතලේ පාවසයි පෙව්වා. එහෙම කරලා අර ඔබ දැක්ක මේ ස්ටාෆ් එකටවත් කෑම ගෙනිහින් දෙන්න තව කෙනෙකුට ගෙනියන්න හරින්නේ නැහැ. ඒකට පාවිච්චි කළා ඩ්‍රෝන. ඒකෙන් තමයි කෑම ගෙනිහිලා තියලා ඉන්නේ. එහෙම නැතුව ආය අතින් අල්ලලා ගෙනියන්නවත් දෙන්නේ නැහැ. ඒ වගේ ඊ타මත්ම විනයක් සහිතව වගකීමක් සහිතව මේ සහ පාලනයක් සහිතව මේ ලොකු ක්‍රියාමාර්ගයක් ගත්තා. හැබැයි යාලා ඒකෙන් යාලා මේ පාලනයකට ගියා රෝගය. ඊට පස්සේ අපි ඊට පස්සේ අනිත් රටවල් වලට ගියා. අනිත් රටවල් වලට වාසිදායකයි. ඇයි? වෛරස් එක අඳුරගෙන තියෙනවා. මේ පරීක්ෂණ උපකරණ නිපදවල තියෙනවා. මේකේ ව්‍යුහය හොයාගෙන තියෙනවා. ජීනෝම් එක හොයාගෙන ඔක්කොම හොයාගෙන තියෙන්නේ. දැන් අනිත් රටවල් වල තියෙන දේ ආම ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔය වගේ රටවල් ටිකක් තියෙනවා. ඔය දකුණු කොරියාව, ඊළඟට වියට්නාමය, ඊළඟට භූතාන් වගේ රටවල් ගත්තම ඔය සමහරලාට දැන් මේ දවස්වල සාකච්ඡා කරන කේරළය වගේ ඉන්දියාවේ සමහර ප්‍රාන්ත ආණ්ඩු පවා මැදිහත් වෙලා එයාලේ ලෙඩේ එන්නටත් කලින් ඉඳලා අර ටෙස්ට් කිට් එක නිපදවාගෙන පරීක්ෂණ කරන පහසුකම් හදාගෙන විධි නිර්මාණය කරගෙන රිහර්සල් කරගෙන එයාපෝට් එකට කවුරු හරි ලෙඩෙක් ආවොත් මෙන්න මෙහෙමයි මේක කරේ. ඒ කියන්නේ ඒවා අර කලින්ම ඒවා කරා. ආකෘති හදාගෙනම හිටියා. ඒතකොට පළවෙනි ලෙඩ ආපු මොහොතේ ඉඳලා එයාලා ක්‍රියාත්මක වුණා. දැන් වියට්නාමයේ තමයි මට මතක විදියට මේ වැඩිම පරීක්ෂණ ප්‍රමාණය, ඒ කියන්නේ එක කේස් එකක් ඩිටෙක්ට් කරන්න වැඩිම පරීක්ෂණ ප්‍රමාණයක් කරපු රටවල්. එහෙම කරලා එයාලා හොයාගත්තා. ඒකේ විශේෂතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් වැඩිම ලෙඩේ බෝ වෙන්නේ අර මේ රෝග ලක්ෂණ රහිතව ඉන්න කෙනාගෙන්ද රෝග ලක්ෂණ සහිත කෙනාගෙන්ද කියලා. ওই රටවල් තේරුම් ගත්තපු එක තමයි වැඩිම ප්‍රමාණයක් බෝ වෙන්නේ රෝග ලක්ෂණ රහිත කෙනාගේ. මොකද මට හැදිලා නම් මම දන්නේ මට ලෙඩේ තියෙනවද නැද්ද මොකුත් දන්නේ නැහැ. මම සමාජයේ විදිනු සමාජෙත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි ඔය ලෙඩ වුණාට පස්සේ ඔය අයින් වෙනවා. උග්‍ර වගේ තත්ත්වයට වගේ කොහොමද අයින් වෙලා ගෙට වෙලා ඉන්නවා. එහෙමනේ. ඒතකොට ඒ කෙනාගෙන්ට වඩා ඒසිම්ප්ටොමැටික් කෙනාගෙන් රෝග ලක්ෂණ රහිත වෛරසය ආසාදනය වුවගෙන් පැතිරෙනු වැඩි. ඒ නිසා මේ රටවල් දරපු මූලික උපක්‍රමය තමයි
රෝග ලක්ෂණ නොදරුවත් නොදරන වර ඒසිම්ප්ටොමැටික් මේ අය හඳුනගෙන ගෙනිච්චා. ගෙනිලා අයිසොලේෂන් ක්වොරන්ටයින් ඒව කරා. ඒක තමයි යාළගේ ක්‍රමය උනේ. ඇත්තටම ගත්තම දකුණු කොරියාව වෙහුවේ නේ. ආර්ථිකය කඩාවැටෙන විදිහට වහගත්තේ නෑනේ. ලොක්ඩවුන් කරේ නෑ. එයාලා ඒ ස්ටෙප් වලට ගියේ නෑ. දැන් පාසල් පද්ධතිය උනත් එක්තරා ආකාරයක දැන් අලුතින් ඉනෝවේටිව් අලුත් සිස්ටම් වලට දුවවන්න එයාලා ලේස්ති වෙනවා. එතකොට හැබැයි දැන් ඇමරිකාව වගේ රටකට ගියොත් ඊට කලින් අපි ඉතාලිය ඔය ප්‍රංශය ස්පාඤ්ඤ වගේ රටවල් වලට ගියාම එයාලත් වැඩේ කරා මේ දැන් ඔය දකුණු කොරියාව වගේ නෙමෙයි එයාලා ලොක්ඩවුන් කරා. මිනිසුන්ට එළියට බහින්න දුන්නේ නැහැ. ඒ ඔක්කොම කරා. හැබැයි ප්‍රමාදයක් සහිතව. එතකොට උනේ එයාලා රෝගීන් කිසියම් ප්‍රමාණයක් වර්ධනය වෙනකන් ඉඳලා ලොක්ඩවුන් ස්ටෙප් වලට ගියා. පරීක්ෂණ ස්ටෙප් වලට ගියා. අපිට ඒක ලොකු ප්‍රමාණයකින් පරීක්ෂණ කරනවා. හැබැයි දැන් සමාජයේ පැතිරෙන්න ඉඩ අරපු එකක් එයාලගේ ප්‍රශ්නේ තියෙනවා. ඇමරිකාව ඊළඟට UK වගේ ගියොත් ඒ වගේ රටවල් වල අපි දකින දේ තමයි එයාලා මේ එහෙම බරකට ගත්තෙම නැහැ. එයාලගේ මූලිකම අදහසක් තිබුණා රෝගය ওই පැතිරෙනවා. පැතිරිලා පුළුවන් ප්‍රමාණයක් පැතිරුණාට පස්සේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වේවි. ඒ අර මං කිව්ව herd immunity කියන එක වර්ධනය වෙලා නැවත නෑ දැන්. අපිට වෛරස් හැමද හැදෙනවනේ. හැදිලා අපි දන්නවා දැන් ඉස්සර වුණත් අපේ රටක දැන් ගෙදර 7-5 දෙනෙක් ඉන්නවනම් සමහර උණවලින් 4 දිනකට විතර හැදෙනවා. පළවෙනියට ගොඩක් අමාරුයි මුලින් හැදෙන කෙනාට. දෙවෙනි තුන්වෙනි ටික ටික අඩු වෙලා එක්කෙනෙක් බේරෙනවා. නිකන් මේ දෙන්නේ අර සාතු කරන්න ඕන නිසා කෙනෙක් බේරෙනවා වගේ අදහසක් තියෙනවනේ සමාජෙනේ. හැබැයි වෙන්නේ අර herd immunity කියන එක. ඒක වෙයි කියලා යාලා විශ්වාස කරා. හැබැයි මියුටේෂන් වගේ වෛරසයේ වෙනස්කම් නොවේවි සාය වෙනස්කම් වුණත් ඒක එච්චරම දරුණු තත්ත්වයටපත් නොවී කියලා උපකල්පන සහිතව තමයි ඉන්නේ ඇත්තේ. නැත්තම් ඔහොම අතාරින්න කන්නේ. නිසා ඒලා ඇත ඇරිය ඇත්තටම ඇත ඇරලා හිටියා. මේ ඒ නිසාම උන්ට බේරෙන්න බැරි මට්ටමකට වර්ධනය වුණා. දැන් එහෙම ගත්තම දැන් ලංකාව වගේ ගත්තම ලංකාව ඊටත් වෙනස්. ලංකාව ඇත්තටම නීතිය පාවිච්චි කළා. ඉන්දිර නීතිය වගේ නීතියක් පාවිච්චි කළා. ඇත්තටම එක ආකාරයක බලහත්කාරයක් තමයි. නමුත් ඒක පාවිච්චි කරලා මිනිස්සු නැවැත්තුවා තැන් තැන් වල. සියලුම කෝටි මේ කියන්නේ මිලියන 21 ජනගහනය නිවාස වලට සීමා කරා. ඒතකොට කොමියුනිටි එක නැහැ. ඒතකොට අර පැතිරීම නැහැ. පැතිරීම නවත්තගෙන ඊට පස්සේ ක්ලස්ටර්ස් අහුණා. ඒව හොඳට අයිසොලේට් කරගත්තා. එහෙම වැඩක් කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර රෝග ලක්ෂණ රහිත කොච්චර සමාජයේ හිටියද නැද්ද කියන එක පිළිබඳ විවරණයක් අපිට නැතිකම. ඒක නිසා කාටවත් ස්ථිර වශයෙන්ම කියා ගන්න බැරි වෙලා තියෙනවා. ඉදිරියේදී ලොකු පිම්මක් පණීද නැද්ද කියලා. නෝ විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා දැන් තියෙන තත්ත්වය එහෙම එකක් නොවේවි කියලා. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි වඩාම් හොඳ විදිහට සූදානම්ද නැද්ද කියන එක. ඒක නැවත එකක් ආවොත් මම අර කිව්වේ ඩෙන්ගු මීවුන සහ මේ වගේ ස්වාභාවික ආපදා වගේ දේවල් මත කොරෝනා වෛරසය නැවත ව්‍යාප්තියක් ආවොත් අපි ඒ සඳහා අර කියපු සෞඛ්‍ය පද්ධතිය සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නේ අපිට මුළුමනින්ම ඉතිරි වෙලා තියෙනවා. ඒක යන තමයි බලන්න ඕන. වෛද්‍යතුමනි පුංචි බාධාවක් කිරීමක් මැද්දේම කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට ගිහින් නැවතත් හමු වෙමු වෙදදුරු අසපුවත් එක්ක. අභිමානේ තස අත රැව් දෙන්න ඊනා බේමා බුත් එලි වෙන්න සර්පවිඳි පොණගියත් පැගි අනිත් නිනිසාගේ සිනායින් හෝ කතාවෙන් මනින්නට මිනිසා
පානේ ටස් අත රැව්දෙන්න ඊනාදේ මාවත එලිවෙන්න විරාමයෙන් පසු නැවතත් අපේ සාකච්ඡාවට එකතු වෙනවා. ඊට මත්තෙන් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඔබට සෞඛ්‍ය ශාස්ත්‍රයේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අමතන්න අපේ දුරකථන අංකයට 077 321 3966 හරිදේ ටීවී අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා වගකිය යුතු මාධ්‍යයක් වශයෙන් ඔබගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෝ වෙන යම් කියන්නේ සමාජයේ මේ සම්බන්ධයෙන් අද රටේ පැවතිලා තියෙන තත්ත්වයන් පිළිබඳව යම් හෝ කිසි ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරන්න ඔබගේ අදහස් යෝජනා ඇතුව සාකච්ඡා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. කතා කරන්න අපිට යොමු කරන්න ඔබේ ගැටලුව හරිදේ ටීවී අපේ කණ්ඩායම සූදානම් වගකීමෙන් යුතු මාධ්‍යයක් වශයෙන් ඔබට ඒ යුතුකම ඉටු කරන්න. අද අපේ සාකච්ඡාවත් එක්ක එකතු වෙලා ඉන්නේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නිශාන්ත සමරවීර වෛද්‍යතුමන්. එතුමන් එක්ක තමයි මේ රටේ පැවතිලා තියෙන තත්ත්වය පිළිබඳව ඔබ නොදත් බොහෝ දන්නා කරුණු වෙන්නත් පුළුවන් සාකච්ඡාවට අපි බඳුන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. වෛද්‍යතුමනි, අපි සාකච්ඡා අතරවාරයේදී විරාමයට යන්න මත්තෙන් අපි සාකච්ඡාව කරමින් සිටියේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ නැවත පිවිසීමක් කොරෝනා වෛරසය නැවත වරක් ආරම්භ වුණොතින් බොහොමයක් රටවල් වල අසන්න දකින්න ලැබෙනවා අපිට නැවත වරක් කොරෝනා වෛරසය ආසාදනය වෙන රෝගීන් වැඩි වෙන බව. ඒ කියන්නේ පළමු වර ආසාදනය වුණු රෝගීන්ගෙන් නැවත වරක් මේ රෝගය ආසාදනය වෙනවා කියලා. මේ විදිහට අපේ ලංකාවෙත් ආසාදනය වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් ඒ සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සූදානම්ද? මොන වගේ සූදානමක්ද සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන්නේ? දැන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රය මේකේ ප්‍රධාන ගාමක බලවේගය. ඒ කියන්නේ අපි කතා කරේ මම හිතන්නේ අපිට පැහැදිලිව රටේ සියලුම ජනතාව ඒ අවබෝධයෙන් ඉන්නවා මේක වෛරස වසංගත තත්ත්වයක්. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයට පත් කළා මේක අදි වසංගත තත්ත්වයක් කියලා. කියන්නේ ලෝ පැන්ඩමික් කියන එක. ඒතර ලංකාවට ඒකෙන් බේරෙන්න නම් පළවෙනිම දේ තමයි සෞඛ්‍යමය වශයෙන් මේකට මැදිහත් වෙන්න ඕනේ. ඒකට අපි මැදිහත් වෙන ආයතන ව්‍යුහය තමයි සෞඛ්‍ය පද්ධතිය. එතකොට මේකේ තියෙන විශේෂම කාරණය තමයි ලෝකෙ පිළිගත් මූලධර්ම තියෙනවා සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ මේ වගේ අත්දැකීම් එක්ක ඔවුන් ක්‍රියාත්මක වෙනවා මේ මූලධර්මයත් එක්ක මේ සෞඛ්‍ය පද්ධතියක් දියුණු කරන්නේ කොහොමද? වාට වෙනස්කම් කරන්න ඕන මොකද්ද කියලා. ඔබට මතක නම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගයේ මුල් අවස්ථාවේම කරුණු 6ක් ඉදිරිපත් කරා. මේකට මේ ක්‍රියාවලියට ඇතුළත් වෙන්නේ කොහොමද කියලා කියන්නේ. ඒ වගේම ඊට පස්සේ නැවත කරුණු 6ක් පෙන්නලා දුන්නා. මේ කිසියම් රටක් මේ දැන් මොකද අර පහුගිය කාලේ ලංකාවෙත් තිබුණනේ එක්සිට් ස්ට්‍රැටජි කියලා. ඒ කියන්නේ දැන් මේ රෝගයට මුහුණ දෙමින් ඉන්නවා ඒකෙන් ඉවත් වීමේ ක්‍රමවේද ගැන සාකච්ඡාවක් රටේ තිබ්බනේ. විවිධ රටේ ඉන්න විද්වත් සංවිධාන විවිධ ආයතන මේකෙන් ඉවත් වෙන්නේ කොහොමද කියලා විශේෂයෙන් මේ ඇඳිරි නීතිය පනවගෙන ආර්ථිකය ලොක් කරගෙන පොඩි හිටපු කාලයක් තිබ්බනේ. ඒකෙන් ඉවත් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡාවක් තිබ්බා. ඒ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් කරුණු 6කින් මේ යුක්ත වැඩපිළිවෙලක් කිව්වා. ඒකේ පළවෙනියටම තිබ්බේ මේකෙන් දැන් මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න නම් ලෝකෙත් අවබෝධ කරගෙන ඉන්න ඕන රට කිසියම් රටක් තීරණය කරලා තියෙනවා තමන්ගේ කොවිඩ් වෛරස වසංගත තත්ත්වය ඉවරයි කියලා. ඒක එක. 2 සහ 3 කරුණු දෙකම එකට ගත්තා. මේක ඇත්තටම තියෙන්නේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සූදානම්. ව්‍යුහාත්මක වෙනස්කම් සහිතව සූදානම් කරගෙන තියෙන ඕන මේක පවත්වා ගැනීම සඳහා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් මේක අර අපි හැමෝම දන්නවනේ වක්‍රයක්. ඒ කියන්නේ වෛරස් ව්‍යාප්තිය ගත්තම ව්‍යාප්ති වක්‍රයක් අපිට අඳින්න පුළුවන්. දැන් ලෝකෙ හැම රටකම මේ වක්‍රය ගත්තම තාමත් මේ උඩ යමින් තමයි තියෙන්නේ. දැන් ওই වක්‍රය අපි විශේෂ ක්‍රියාමාර්ග අරගෙන නතර කරනවා. ඒක ආණ්ඩුවේ මේ ඇත්තටම මේ රජයේ ප්‍රකාශනය එකක් තිබ්බා මේ ඒකට කියනවා හැමර් ඇන්ඩ් ඩෑන්ස් මෙතඩ් කියලා. ඒ කියන්නේ ඒක මේ මෑත ඉදිරිපත් කරපු තීරියක්. ඒකෙන් කියන්නේ අර වක්‍රය මෙහෙම උඩට යද්දී විශේෂ ක්‍රියාමාර්ග අරගෙන මේක වක්‍රය පහළට නවනවා. ඒ කියන්නේ රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය හෝ මේ සියල්ල අඩු කරගන්නවා. අඩු කරගෙන පුළුවන් තරම් පල්ලෙහාට ගේනවා. හැබැයි ශූන්‍ය කරන්න බෑ. මේක විශේෂයෙන් තේරුම් ගන්න ඕන මේක බිඳුව කරන්න බෑ. කියන්නේ අපේ රටේත් ওই වාර්තා වෙන එකේ
ඒ කියන්නේ ඒක මේ කවුරුවත් මෙදිහත් වෙලා විශේෂ කෙනෙක් මේක ඉවර කරන්නම බෑ. ඒක හරි. හැබැයි දැන් කරගන්න ඕන දේ තමයි සෞඛ්‍ය සේවයට දරා ගන්න පුළුවන් මට්ටමටම මේක පහළට ගේන්න ඕන. ඒතර දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙහෙම පහළට ගෙනල්ලා දෙන්නේ කියලා. ඒක එක ප්‍රශ්නයක් අපිට තියෙනවා. දෙක තමයි එහෙම පහළට ගෙනල්ලා ගෙනාවට පස්සේ මේක නැවත හිස විසීම වෙනවා. ඒතකොට අපි ආයි පොඩි ක්‍රියාමාර්ග ටිකක් ගන්නවා. ආයි පහළට ගෙනියනවා. ආයි ටික කාලයක් යනකොට ආයි මතු වෙනවා. ක්‍රියාමාර්ග ගන්න ඕන. හැබැයි ගන්න වෙන්නේ අර මූලික හැඩතල ටික අරගත්තට පස්සේ. ඒක මේක හැම වෙලෙම ඩාන්ස් කියන එක. අපි දැන් දෙවෙනිට පොඩි නැටුම් ටිකක් නටනවා මේක පවත්වාගෙන යන්න. හැබැයි අර මූලික හැඩ ගැසීම් ටික මේ හැම කියන පීරියඩ් එකේදී අපි ඒ ගන්න ක්‍රියාමාර්ග තමයි මේකට වැදගත් වෙන්නේ. ඒතකොට සෞඛ්‍ය සේවය ඇත්තටම තියෙන්නේ මේ රීස්ට්‍රක්චර් කරන්න ඕන. සෞඛ්‍ය නැවත ප්‍රතිසංවිධානයේ වැඩ හදන්න ඕන. මේක එහෙම කරන්න. මොන වගේ වෙනස්කම්ද කරන්න ඕන? ඒක තමයි පළවෙනියට තේරුම් ගන්න ඕන දේ. ඒතකොට දැන් අපි කලින් කිව්වා මේ දැඩි සත්කාරයක කැඳන් තමයි අවශ්‍ය වෙනවා නම් ඒව හදන්න ඕන. ඒතරේ ඇඳන් ඕන. ඇඳ විතරක් නෙමෙයි. ඒකට අදාළ කාර්ය මණ්ඩලය විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන, පුහුණුවක් තියෙන විශේෂ හැකියාවක් සහිත කාර්ය මණ්ඩලය. ඒක ලේසියෙන් කොට ගන්න බෑ. ඒක මේ දවසෙන් දෙක හෙට ඇඳන් 100ක් හදලා දාලා උකට කට්ටිය දාන්න කිව්වට එහෙම නෑ. ඒ නිසා දැන් ඉඳලා අපි පුහුණු කරන්න ඕන කාර්ය මණ්ඩල. ඇත්තටම කාර්ය මණ්ඩල පුහුණු කරන්න පටන් ගන්නවා. මම හිතන්නේ තාමත් ලංකාවේ මම දන්න මට්ටමේ නෑ එහෙම ලොකු විශේෂ වැඩ පිළිවෙලක් නෑ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඒවට අවශ්‍ය උපකරණ. සමහර ඒවා අපිට නිෂ්පාදනය කරගන්න බෑ. ඒවා ආනයනය කරගන්න ඕන. එහෙනම් ලෝකෙත් එක්ක සාකච්ඡා කරලා සමහරට අපිට ගින්න ගන්න වෙයි. එහෙම නැත්නම් දැන් අපේ රටේ මෑත කාලේ කිව්වා මේ වෙන්ටිලේටර්ස් අපි හදනවා කියලා. සමහර තියෙන කැඩිච්ච වෙන්ටිලේටර් සමහර ඒවා රිපෙයාර් කරලා ගන්න පුළුවන් හරි. දැන් පව රිපෙයාර් කරලා ගන්න පුළුවන්. හැබැයි සමහර ඒකේ වෙන්ටිලේටර් එකක් කියන්නේ නිකන් හුලං ගහන පොම්පයක් නෙමෙයිනේ. දැන් කවුරු හරි ඉඳන් ඉන්නවා බටයක් දාලා හුලං ටිකක් ගැහුවා. එහෙම නෙමෙයි. ඒක විශේෂ උපක්‍රම සහිත. ඒකේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය, ඒක වෙනස් වීම, ඒ විචලනයන් ඔක්කොම අධ්‍යයනය කරන්න පුළුවන් මැෂින් එකක්. එහෙම එකක් නිකන් හදන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා අන්න එහෙම මේ ඒ වගේ දේවල් හදන්න. එතකොට ඒකට සඳහා අපි ආයෝජනය කරන්න ඕන. ඒ සඳහා මේ දැනුම හොයාගන්න පටන් ගන්න ඕන. කණ්ඩායම් වෙන් කරන්න ඕන. කණ්ඩායම් සූදානම් කරවන්න ඕන. ලොකු ව්‍යාපෘතියක් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම දැන් අපි මම අර කලින් කිව්වා අපි හගතම මාස්ක් එකයි ඉඳලා. අපිට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ටික PPE කියන එක. දැන් මේව නිෂ්පාදනය කරන්න බලන්න. දැන් අපි සමහරවිට ඇත්තටම චීනෙන් තමයි මෙච්චර කාලයක් මාස්ක් එක අපිට හම්බෙන්නේ. හැබැයි දැන් අපිට පුළුවන් එක ජනගහනේ සමස්ත ජනගහනයට දෙන්න එක සර්ජිකල් මාස්ක් එකම වෙන්න ඕනේ නෑනේ. ඒතොර ඒකට අදාළ සාමාන්‍ය මාස්ක් එකක්. හැබැයි ඒක දැන් මිනිස්සුන්ට ඉතා සුලභව ගන්න පහසුකම් සහිත මුළු රටක්ම ඒකට සූදානම්. ඒකත් සෞඛ්‍ය සේවය තමයි. ඒක මේ රෝහල් වලින් විතරක් නෙමෙයි. ඒ වගේම තවත් ජත්තම අපි දැන් රෝහලකට එන සෙනග අපි දන්නවා මේ රෝහලකට රෝගීන් විතරක් නෙමෙයි ඉන්නේ. අනිත් එක මේ දැන් මේ ප්‍රධාන රෝහලක් ගත්තම ඒකට එතෙන්ට එනවා සායනවලට කට්ටිය එනවා, බාහිර රෝගියංශයට එනවා, එක්කෙනෙක් එනකොට එයත් එක තව දෙන්නෙක් තුන් දෙනෙක් එනවා නේ. නෑදෑයෝ හිතමිතුරෝ ඔක්කොම එනවා. නේවාසික රෝගීන් ඉන්නවා, එයාලා බලන්න කට්ටිය එනවා, විවිධාංශවල ලෙඩ රෝගීන් නැවතිලා ඉන්නවා. එහෙම තියෙනවා. තව සමහරලාට අපි විශේෂ සායන වර්ග තියෙනවා, ඒවට විශේෂයෙන් ගෙන්න ගන්නවා. එහෙම ආයෙ තියෙනවා. එතකොට දැන් මේ බාහිර සමාජයේ මුළුමනින්ම රෝහල තුලට ගෙනල්ලා රෝහල ඇතුලේ මේක ව්‍යාප්ත වෙන එක නතර කරන්න ලේසි නෑ. ඒතකොට අපි දැන් අනිවාර්ය මොකද ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් පිරිසුදුව තබා ගැනීම සහ මුඛාවරණ පැළඳීම කියන මූලික સિદ્ધාන්ත තුන ක්‍රියාත්මක කරගන්න නම් අපි මේන සමාජය පුළුවන් තරම් අඩු කරන්න ඕන. එහෙම අඩු කරන්න ක්‍රියාමාර්ග ගන්න නැතුව අපිට ඇත්තටම මේ වැඩේ කරන්න බෑ. හරි. එතකොට ඒක එක කන්න. එහෙනම් කොහොමද දැන් අපි අලුතෙන් නිර්මාණය කරගන්න ඕන, සාකච්ඡා කරගන්න ඕන අපි කොහොමද මෙන්න මේ අඩු කිරීම කරගන්නේ කියලා. එහෙම නැතුව අපිට මේකට යන්න බෑ. ඒකට සාකච්ඡාවක් ඕන. ඊළඟ කාරණේ තියෙන්නේ දැන් සමාජයක් විදියට ඇඩ්ජස්ට්මන්ට් ඕන. ඒ කියන්නේ දැන් අපි පහුගිය දවස්වල දැක්කා මේ විවිධ ආයතන මැදිහත් වෙලා දැන් ගෙවල් වල මේ දැන් ලොක්ඩවුන් කරානේ. ලොක්ඩවුන් කළා මිනිස්සුන්ට කිව්වා ගෙවල් වල ඉන්න කියලා. මිනිස්සු අන්න එතෙන්දිත් ඇත්තට මේක කාරණයක් කියන්න ඕන මේ බොහෝ මේ ඒ ඇත්තට මේ ඒක මට මාධ්‍ය වලට කියන දොස් කීමක් කියලා ගන්න එපා. මම කියන්නේ මේකත් මාධ්‍ය ආයතනයක් නිසා. නමුත් ඇත්තටම කියන්න ඕන මම පහුගිය දවස්වල තිබිච්ච සාකච්ඡාවකත් මතු කරා. දැන් අපි දොස් කියනවනේ එළියට යනවා මිනිස්සු නරකයි, මිනිස්සු වෙන ආත්මාර්ථකාමී එක මම කියන්නේ සමාජයක් විදියට ගත්තම ඉන්නේ අර මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරපු පසුබිමක නෙමෙයි.
හැබැයි හිතන්නකෝ දැන් පහුගිය අත්අඩංගුවට ගත්තේ 40000යි. ඔය 40000ක් අතර ප්‍රමාණයනේ. ඔහොමනේ කිව්වේ 40000ක් විතර තමයි අත්අඩංගුවට ගත්තේ. කොච්චරක ඉන්න මේ? මිලියන 21.4කින්. මිලියන 21.4ක ජනගහනයකින් යන්තම් 40000ක් එළියට ගිහිල්ලා කියලා අහුවෙනවා. හැබැයි ඒත් එළියට යන්නේ. ඔය සමහර අය බේත් පෙත්ත ගේන්න ගියපු කෙනා, කඩේකට දුවපු කෙනා කොහොමද තියෙන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ මේක මේ මුළුමනින්ම රෝගය පතුරවන්න ඕන කියලා හරි කවුරු හරි එහෙම ගිහිල්ලා නැහැ. කියන්නේ ලංකාවේ සමාජය ගත්තාම මං හිතන්නේ මෙච්චරම හික්මිච්ච කීකරු සමාජයක් ලෝකෙ වෙන්නේ නැහැ. ඇත්තටම මේක හික්මිච්ච සමාජය. ඒ නිසා දැන් අර 40000කට දොස් කියනවට වඩා මිලියන 21කට 21ක් ඇප්‍රීෂিয়েට් කරන එක තවදුරටත් මිනිස්සු ගෙවල් වල තියාගෙන මේ ක්‍රියාවලිය කරන්න හරි වැදගත්. මේක හැම ආයතනයකම වගකීමක් බවට පත් වෙනවා. එතකොට මේ මම කියාගෙන ගියේ මිනිස්සුන්ට තියෙන වගකීමක්. අර සමාජ යාන්ත්‍රණයන් විසින් අර ගෙවල් වල තියාගෙන ඉන්න මිනිස්සුන්ට කැම ටික දුන්නා. නේ විවිධ බේත් ටික ගෙනහින් දුන්නා තැපෑලෙන් හරි විවිධ ක්‍රම හරහාගෙන මෙන්න මේවත් තවදුරටත් පවත්වන ගෑමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එළියට එන්න හේතු වෙනවා තියෙනවනේ. නිකන් එන්නේ නැහනේ. හැමෝම ගෙදරින් එළියට බහින්නේ මොකක් හරි මේ වගේ වසංගතයක් තියෙන බව දැනගෙනත් එළියට බහින්නේ අවශ්‍යතාවයන් නිසා. අර මම තව උදාහරණයක් කියලා මෙයන්නම් මේ දැන් මිනිස්සු ලෙඩේට බයයි. බය නැත්තේ නේ. හැබැයි බය අමතක වෙනවා තියෙන ප්‍රශ්නත් එක්ක. දැන් ඔක අර මේ වගේ මේ මට මේ සාකච්ඡාව කලිනුත් මේ අදහසක් දුන්නා එක මහත්තයෙක් මෙහෙම. දැන් මේක හරියට මේ කොරෝනා එක හරියට කරන්ට් එකක් වගේ. ඒ කියන්නේ අපිට පේන්නේ විදුලිය වගේනේ. වයර් එක තියෙනවා. අපි දන්නවා වයර් එක ගෑවුනොත් වදිනවා කරන්ට් එක. වදින්න පුළුවන්. හැබැයි සමහර වෙලාවල් තියෙනවා අපිට ඒක ස්පර්ශ කරන්න වෙනවා. ඒක වෙන්න පුළුවන් නේ. එතකොට හැබැයි ඒක දැන් අපි පුළුවන් තරම් මොකද කරන්න ඕන? අපි උපකරණ සපයලා අපි විදුලි කාර්මිකයෙක් කියලා. ඒකට අපි උපකරණ ටික අපි මේ ආරක්ෂක උපක්‍රම පුළුවන් තරම් ගන්න ඕන. එහෙම ගන්න නැතුව නිකන් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ ගිහිල්ලා වයර් කැල්ලුවොත් අපිට අනිවාර්යයෙන්ම කරන්ට් එක වදිනවා. මැරෙන්න පුළුවන්. මේ ඇත්තටම කොරෝනා එකත් ඒ වගේම තමයි. කිසියම් අර විදුලිය වගේ වැඩක්. ඇහැට පේන්නේ නැති අනතුරක් තියෙනවා. එහෙනම් ඒ අනතුරට අපි සූදානම් වෙන්න අපි කලින් ඉඳලා විද්‍යාත්මකව ඒක අධ්‍යයනය කරලා අවබෝධයක් සහිතව තියෙනවා. ඒක සමාජයට දෙන්න ඕන. ඒතර සමාජයත් ඉන්න ඕන ඒ කියන උපදෙස් පිළිපදින ස්වරූපයක. ඒතර මාස්ක් එක හරියට දාන්න කිව්වම දාන්න පුරුදු වෙන්න ඕන. ඒතකොට ඒවට හැබැයි මිනිසුන්ට මාස්ක් සුලභ වෙන්න ඕන. ඒකට අධ්‍යාපනය තියෙන්න ඕන. ඒකට අවශ්‍ය ඉඩ පහසුකම් ටික තියෙන්න ඕන. වෙන ප්‍රශ්න වලින් මිනිස්සු නිදහස් කරලා තියෙනවා. ඇයි මිනිස්සු පාරට එන්නේ? මේ ප්‍රශ්නේ අපි වඩාත්ම පුළුල්. මං හිතන්නේ ලංකාවේ මෑත කාලයක සාකච්ඡාවක් ඕනනම් තිබිය යුතු ප්‍රධානම සාකච්ඡාව තමයි ඇයි මිනිස්සු එළියට බහින්නේ. අනිවාර්යයෙන්. ඒ සාකච්ඡාව අපි හරියට ගත්තොත් තමයි අපිට කියන්න පුළුවන් නයිට් ඔයා ඉන්න මෙන්න මේ අවශ්‍යතාවවලට එළියට බහින ආර්ථිකය දුවන වගේ වැඩවලට මේ තරම් තැන් වලට යන්න වෙනවා. අනිත් ඒවායිද ඔබ ඉන්න ඔබට අවශ්‍ය මේ පහසුකම් ටික මෙන්න අපි අලුතෙන් මෙකනිසම් එකක් හදනවා. ඒ කියන්නේ පරණ තිබිච්ච ක්‍රමවේද හරහා මේ වගේ රෝගයකට උත්තර දෙන්න බෑ. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ නැවත අවධාරණය කරන්න ඕන. ඒ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විදිහට මුහුණ බාද දෙන අර්බුද ගණනාවක් තියෙනවා. මම අර කලිනුත් කිව්වා ඩෙන්ගු මීඋණ මේ වගේ ස්වාභාවික ආපදා සහ අනිකුත් ඔය දැන් අපි හිතමු දියවැඩියා රෝගීන්ට අපි ප්‍රතිකාර කරා මාසයක් ගානේ ක්ලිනික් වලට ගෙනල්ලා බේත් දුන්නා. විශේෂයෙන්ම ඉන්සුලින් වගේ දේවල් ගන්න රෝගියෙක් ගත්තම දැන් මාස දෙක තුනක් ඉන්සුලින් නැතුව හිටියොත් දියවැඩියාට බේත් නැතුව හිටියොත් ප්‍රෙෂර් එකට බේත් නැතුව හිටියොත් ආඝාතයේ හැදිච්ච ඒ කියන්නේ පැරලයිස් වෙච්ච මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් රෝහල් වලට එනවා තව ටික කාලයක් ගියාම. මේක මෙහෙම පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා දැන් ඒ වගේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල අපි කියන බර්ඩන් එකක්. ඒ කියන්නේ ලොකු ධාරිතාවයක් එනවා. දරා ගන්න සිද්ධ වෙනවා මේකට මුහුණ දෙන්න. ඒකට ඒව සඳහාත් අපි දැම්ම ඉඳලා සූදානම් කරන්න. අර මම කලින් කිව්ව විදිහටම රෝහල් වලට අනවශ්‍ය කෙනා එන එක වළක්වන්න ඕන. අවශ්‍ය කෙනා විතරක් ගෙන්න ගන්න ඕන. අවශ්‍ය කෙනා හරියටම ගෙන්න ගන්නත් එයාට අවශ්‍ය ප්‍රතිකාරය හරියටම කරන්නත් හෙල්ත් ස්ටාෆ් එක සෞඛ්‍ය ඒ කණ්ඩායම සූදානම් වෙන්න ඕනේ. ඒකට උන්ට බය නැති වෙන්න ඕනේ. දැන් මට රෝගියෙක් ඉස්සරහට බය නැතුව යන්න නම් අර මාර කරන්ට් එකට කියපු උදාහරණෙම තමයි. මට කරන්ට් එක වදින්න නැත්නම් අවශ්‍ය උපකරණ ටිකක් තියෙනවනේ නේ. ඒවත් ඒ වගේ මට තියෙන්න ඕන අදාළ උපකරණ ටිකක්. එතකොට අර තුවක්කුව නැතුව හමුදාව යුද්ධයට දැම්මොත් අවුලක්. හරි විදියට තුවක්කුව දීලා නැත්නම් නෑ. හරියට පුහුණුව දෙන්න ඕනේ. කියන්නේ අපිටත් PP එක ඔන්න තියෙන උඹ මේ ඔයාලට ඕන ඇඳ ගන්න කියලා කිව්වොත් මේ එහෙම හරියන්නේ නෑ. ඒක ඒ අවශ්‍ය පුහුණුව සෙෂන්ස් පවත්වමින් ඒව ක්‍රියාමාර්ග ගනිමින් ඉස්සරහට යන්න මේක ලොකු වැඩක්. තවමත්
අපි එහෙම ලොකු පියවරක් තියලා නම් නෑ කියලා තමයි මට කියන්න පුළුවන්. මොකද සමහර ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා නෑ නෙමෙයි. ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕන. ඒ ක්‍රියාමාර්ග නැවත අවස්ථාවක රෝගේ වර්ධනය වීමක් කෙරෙහි ඒක එහෙම එකක් අවම කරගන්න ප්‍රමාණවත් වෙයිද නැද්ද කියන විශ්වාසය අපිට තාම ඩෙවලොප් වෙලා නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට වෛද්‍යතුමනි අපි රටක් වශයෙන් තව කොපමණ කාලයක් රටක් වශයෙන් ලෝකයක් වශයෙන් තව කොපමණ කාලයක් මේ ලෙඩෙත් එක්ක මේ ඇසට නොපැනෙන වෛරසයත් එක්ක කොපමණ කාලයක් අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවද? ඒ වෙනුවෙන් රටක් වශයෙන් අපි පෙර සූදානමක් වෙනවා නම් ඒ පෙර සූදානම් විය යුත්තේ කෙසේද? සමාජයක් වශයෙන් මිනිසුන් වශයෙන් අපිට කරන්න පුළුවන් යම්කිසි යුතුයකමක් තියනවාද මේ වෛරසයෙන් ගැලවෙන්න? ඒ ගැන තමයි වෛද්‍යතුමාගෙන් ඊළඟට මට අහන්න තියෙන එකම ප්‍රශ්නය. හොඳයි. මේ දැන් ඔය මේ ඔබ මේ ප්‍රශ්න අහපු එක ගත්තම මේ අපිට කොච්චර කල් මේකත් එක්ක ජීවත් වෙනවද කියන එක ලෝකේ තාම විවාදාත්මකයි. ඒ කියන්නේ හැබැයි හැමෝගම අදහසක් තියෙනවා. මුළු සමස්ත ලෝකයේ ඉන්න සියලුම මේ සඳහා තරණ සාකච්ඡා තියෙන අපි අන්තර්ජාලයට ගිහිල්ලා ඔය ලිපි කියවුවම දැනෙන දේ තමයි මේ සියලුම දෙනා පිළිගන්නවා මේකත් එක්ක කාලයක් ජ මොකද වෙන්නේ? ඔය මීට කලින් ආපු 1000 මේ කලින් ආපු මේ ස්පාඤ්ඤු උන තියෙනවනේ ස්පැනිෂ් ෆ්ලූ එකනේ 1918 ආපු. දැන් ඒක ගත්තම මේ අවුරුදු දෙකක් 18 ඇවිල්ලා 20 විතර වෙනකන් අවුරුදු දෙකක විතර කාලයක් තිබිලා තියෙනවා. දැන් මේ ඒකත් ඒ කිසියම් දෙවෙනි අවස්ථාවේ දැන් වැඩියෙන්ම මරණයටපත් වෙලා තියෙනවා. එහෙම හිකුත් තියෙනවා. ඒතර මේකෙත් වෛරස් එකක් ඒකේ හැසිරීම ටිකක් සංකීර්ණයි. දැන් දැනටත් ප්‍රභේද 60 ගණනක් විතර කතා කරනවා. ප්‍රධාන ප්‍රභේද 4ක් සහ උප ප්‍රභේද 60 ගණනක්. ඒ කියන්නේ මේක මියුටේෂන් වලට ලක් වෙනවා කියන එක. වෛරස් එක වෙනස් වෙමින් තියෙනවා. ඒ නිසා වෙනස් ආකාරයට තමයි රෝගේ එන්නේ. කොහොම හරි මේකත් එක තව අවුරුදු දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න වෙයි කියන එක තමයි අදහස. හැබැයි දැන් කොවිඩ් එක ජීවත් වෙන්න කියලා කිව්වම අපි ගන්න ඕනේ කොවිඩ් ඔහේ තියෙනවා. අපිත් ඔහේ ඉන්නවා. මොන මොකෝ එහෙම නෙමෙයි. කොවිඩ් එක ජීවිතය කියලා කියන්නේ කොවිඩ් වලට හුරු වෙච්ච එක. ඒ කියන්නේ කොවිඩ් වලට මැරුණට කමක් නැහැ මැරෙනවා කියන එක නෙමෙයි. කොවිඩ් තියෙනවා ඒකෙන් බේරිලා අර කරන්ට් එකෙන් බේරෙන්න වගේම අපි බේරෙන්න ඕන මේක පාලනය කරට ලක් කරමි. ඕක තමයි තියෙන්නේ. ඒතර අපේ සියලුම පද්ධතීන් සමාජයක නම් සමාජ පද්ධතීන් තියෙනවනේ. සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය, කෘෂිකර්මය ඔගේ පද්ධතීන්. ඒ සියලුම පද්ධතීන් අපිට සිද්ධ වෙනවා නැවත ප්‍රතිව්‍යුහගත කරගන්න. ප්‍රතිව්‍යුහගත ඒ කියන්නේ අලුතෙන් ස්ට්‍රක්චර් කරගන්න වෙනවා. වෙනස් ස්කීම් වල ලක් කරගන්න වෙනවා. එහෙම ලක් කර හැම එකක්ම හිතන්න වෙනවා. දැන් හොඳ උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම ගත්තොත් දැන් ලංකාව දූපතක්. ඉතින් ලංකාවට ආවෙත් විදේශ මේව හරහානේ අපි දන්නවා ඉතාලියෙන් ආපු කීප දෙනෙක් හරහා තමයි අපිට වැඩි ආරම්භ වුනේ. එතකොට දැන් නැවතත් එනවා නම් ඉන්නේ. දැන් ලංකාව අපි හිතමු පාලනය කරලා තියෙන්නේ කියලා උපරිම වශයෙන්. ඔය ටික ඇරුණම ඒතකොට නැවත එන්නේ. අවොත් එන්නේ ආයි බාහිර. එහෙනම් අපි දැන් හිතන්න ඕන අපේ ඇතුල් වෙන්නේ ගුවන් මේ එයාපෝට් එක සහ වරායි. ඒතකොට දැන් අපි හිතන්න ඕන ඇත්තටම එයාපෝට් එක සහ වරාය ආශ්‍රිතව කොහොමද මේ නැවත රට ඇතුළට එන එක වළක්ව ගන්න කියලා. දැන් එහෙමනම් අපි ලෝකෙත් එක්ක සමාජයට එකඟතාවයකට එන්න වේවි. එහෙ ක්වොරන්ටයින් කරපු අය මෙහෙට ගෙන්න ගන්න. දැන් දකුණු කොරියාව වගේ කරනවා. සමහර රටවල් එහෙම තමයි දැන්. එයාලා ගුවන් සේව නැවත හරි විවෘත කරනවා. එහෙ ක්වොරන්ටයින් කරපු අයට විතරයි එන්න දෙන්නේ. නැත්නම් ආවම ක්වොරන්ටයින් කරලා ගන්නවා. නේ තමයි දවස් 14ක. හැබැයි කාටවත්ම එන්න නොදී තියන් ඉන්නට වඩා ටිකට හරි එහෙම කරලා ගන්න එක හොඳයි. මොකක් හරි විදියක් තියෙනවනේ. ඒතර ඔන්න ඔය කාරණෙත් ඒ වගේ දැන් අපි අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ හැම ස්ටෙප් එකක් ගැනම හිතන්න පටන් ගන්න වෙනවා. ඊළඟට අපි ගත්තොත් දැන් අපිට තියෙන ලොකුම අරුබුදය තමයි ආර්ථිකය. ආර්ථිකයේ ප්‍රශ්නයක් නේ. දැන් මෙහෙම වහගෙන හිටියම ආර්ථිකයක් දුවන්නේ නැහැ. දැන් කාටවත් තියෙන ප්‍රශ්නයක. බාබර් සාප්පුවට වැඩ නැහැ. මේෂන් වැඩ කරන කෙනෙකුට වැඩ නැහැ. වඩු වැඩ කරන මනුස්සයට වැඩ නැහැ. කඩේක බිස්නස් එකක් වෙන්නේ නැහැ. ගෙදරකට භාණ්ඩයක් ගෙනියන්නේ. මොකක්වත් නැහැනේ. රෙදි කෑල්ලක්වත් යන්නේ නැහැනේ. ඒතර පහුගිය අවුරුදු 30ක් වෙන වෙනද ව්‍යාපාරික ලෝකයක් මේක. හැබැයි දැන් මේ අලුත් අවුරුද්දේ මුකුත් මුනේ නැහැ. වෙසක් එක පහ වුණා මුකුත් උන්නේ නැහැ. ව්‍යාපාර මුළුමනින්ම බිඳ වැටෙනවා. හැබැයි දැන් අපි අලුතෙන් ක්‍රමවේද හැද්දුවේ නැත්තම් නැවත ව්‍යාපාර නගා සිටුවගෙන ව්‍යාපාර ගොඩ නගමින් මේ මිනිස්සු අතර ගනුදෙනුවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අලුතෙන් හිතුවේ නැත්තම් මේකට යන්න බෑ. ඒ නිසා ලෝකේ රටවල් මුදල් භාවිතයෙන් නැති කරන මට්ටමට පවා ගිහින් දෙනවා. ගනුදෙනුව වෙනව මුදල් භාවිතා කරන්නේ.
ඒතොර ඒ භාණ්ඩේ නැවත අර ජීවාණුහරණය කරලා ගන්න පුළුවන් මට්ටමට තියෙනවා. එහෙම වැඩ හදනවා. ඒතොර අලුතෙන් ඒව හදන්න ඕන. තාක්ෂණික ක්‍රමවේදයත් එක්ක තාක්ෂණයත් එක්ක ලොකු එකක් වැඩ කරන. කොහොම ආකාර තියෙනවා. ඒතොර පාසල් ළමන්ට නම් දැන් ලෝකේ ගොඩාක් රටවල් අර මේ දුරස් අධ්‍යාපනය හැමෝටම සරලන විදිහට ගන්නේ කොහොමද කියලා. දැන් අපේ නම් ටික දෙනකොට ඉන්ටර්නෙට් තියෙන්නේ. එහෙම නෙමෙයි. හැමෝටම මේ කොහොමද ගන්නෙ කියලා. ඒකට වැඩ හදන්නේ කොහොමද කියලා. ඒ වගේ හදන්න ඕන. දැන් අර මං කලින් කියපු ආකාරයට අපි හිතමු සෞඛ්‍ය පද්ධතිය වුණා. රෝහලකට එන එක නම් ප්‍රශ්නේ. අනවශ්‍ය එන එක නම් ප්‍රශ්නේ. අවශ්‍ය ප්‍රමාණය විතරක් අත්‍යවශ්‍ය විතරක් ගෙන්න ගන්නවා අපි රෝහල තුලට බාහිර සමාජය ගෙනල්ලා දාගෙන මේක කරන්න බෑ. ඒතකොට අපි ඇතුළත වෙනස්කම් කරගන්න ඕන අර සමාජයට අවශ්‍ය වැඩි බාහිරින් කරගන්න අවශ්‍ය පහසුකම් ටික සපයලා. ඒ නිසා දැන් අපි පහුගිය දවස්වල යෝජනාවකුත් කරා ඒ කියන්නේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක බිහි කරන්න කියලා. ලංකාව පුරාම. ඒතකොට දැන් මෙහි සායනයක් තියෙනවා විශේෂඥ වෛද්‍යවරුගේ සේවය අත්‍යවශ්‍ය වෙන කෙනා විතරයි ඒ සායනයට එන්නේ. දැන් මෙහි සායනයකට ආවත් දැන් විශේෂඥ වෛද්‍යවරයා සියලු දෙනා බලන්නේ නැහැ. ඒතර සාමාන්‍ය වෛද්‍යවරු ඉන්නෝ ඒක බලලා අත්‍යවශ්‍ය සේවා ටික සපයලා අත්‍යවශ්‍යම කාරණේදී විශේෂඥ වෛද්‍යවරයා මුණ ගැස්සනවා. එහෙම නෙවෙන්නේ. ඒ වෙලෙම අපි බාහිර තැනක් කරනවා. අපි හිතමු ග්‍රාම නිලධාරී වසමක ඉන්නවා පවුල් 1000. ඒ පවුල් 1000 බලා ගන්න වෙනම ආයතනයක් තියෙනවා. ඒතකොට සායන ටිකේද සමාජයට 10 12 ඒතකොට. ගමේ ඉන්න ටික දෙනා විතරයි. ඒතකොට මේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකේ තමයි වැඩේ කරන්නේ. ඒතකොට එයාලට වෙලාවල් දීලා අර සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සියලුම මේ කොවිඩ් වලට අදාළ මූලධර්ම මේ අනුගමනය කරමින් අපිට වැඩේ කරන්න පුළුවන්. එතකොට ඔන්න ඒ தත්ත්වෙට අපි මේක ගෙනිය ගන්න ඕන. ඉතින් ඔන්නෝම අපි මේ සියලුම රටේ තියෙන සියලුම පද්ධතීන් සම්බන්ධව හිතලා නව තාක්ෂණය ගෙන්නගෙන අර අපි කලින් කතා කරපු වගේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරමින් කොවිඩ් පේෂන්ට්ලා හොයාගන්න ගමන් ඒ කියන්නේ ඒසිම්ප්ටොමැටික් අය පවා හොයාගෙන එයාලා වෙනම අයිසොලේට් කරන කොරන්ටයින් කරන ව්‍යාපෘති වලට ගිහිල්ලා මේ සියල්ල කරන ගමන් තමයි අපි රටේ අනිකුත් සියලුම සේවා පවත්වාගෙන යන්නේ. සමාජයක් විදිහට තේරුම් ගන්න ඕන දේ තමයි අපි පුරුදු වෙන්න ඕන කොවිඩ් වලින් බේරිලා කොවිඩ් එක ඉන්නේ කොහොමද කියලා. කොවිඩ් එක පාලනය කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අර වක්‍රය මෙහෙම පහළට ගෙනල්ලා අඩු කරගෙන පවත්වාගෙන යන තත්ත්වයට ගෙනාවේ නැත්නම් අපි සමාජයක් විදිහට අසමත් කියන කාරණෙත් අපි තේරුම් ගන්න ඕන වෙනවා. වෛද්‍යතුමනි මේ සාකච්ඡාව බොහොමයක් දෙනා නරඹනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපේ නරඹන ප්‍රේක්ෂකයන්ට මේ අපි කතා කර සාකච්ඡාවෙන් අවසාන වශයෙන් මොනවා හරි යම්කිසි පණිවිඩයක් COVID-19 එක කොහොමද අපි හැසිරෙන්න ඕනේ, කොහොමද ගනුදෙනු කරන්න ඕනේ, කොහොමද ඉදිරි අනාගතේ අපි සැලසුම් කරන්න ඕනේ කියලා අවසානයේ සාරාංශයක් වශයෙන් අපේ ජනතාවට ඉදිරිපත් කරවතින් හොඳයි කියලා මම මේ වෙලාවේ හිතනවා. වෛද්‍යතුමනි ඒ ගැන අපේ මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට සාරාංශයක් වශයෙන් විග්‍රහ කරවතින් හොඳයි කියලා මේ අවස්ථාවේදී හිතනවා. ඒ වෙනුවෙන් ඔබතුමාට මේ අවසාන අවස්ථාව. ඔව් අපි ගත්තොත් අර මම මුලින් කිව්වා වගේම මේ සමාජයේ ගත්තම මේ ඒ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේකට ප්‍රධාන මැදිහත් වෙනවා. සංගත රෝග විද්‍යාංශය ඇතුළු මේ කණ්ඩායම ඊළඟට මේකේ අපි දකිනවා හොඳටම ඒ කියන්නේ මේ කාර්ය සාධන සමස්තයක් විදිහට මේ කාර්ය කරන්න පුළුවන් විශාල පරාසයක් එකතු කරලා හදපු විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ හැමෝම ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, හමුදාව, පොලිසිය, ඊළඟට මේ සමාජ සංවිධාන අපි හිතන්නේ නැති ප්‍රමාණයක් සමාජ සංවිධාන මේ ක්‍රියාවලිය උදව් කරා. පෞද්ගලික මිනිස්සු වැඩ කරා. සල්ලි දීපු, මුදල් දීපු ආයතන තිබ්බා. මේ සියල්ලම එකතු වෙලා ලොකු වැඩපිළිවෙලක් යනවනේ. ඒතකොට තව සමාජයේ ඉතිරි කොටසක් ඉන්නවා. අර දැන් අපි කොහොම කිව්වත් දැන් සමාජයට අර දෝෂාරෝපණයක නොකළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා වගේම සමාජයට ඒ වගකීම පැවරීමකුත් තියෙනවා. සමාජයත් ඇත්තටම තියෙන්නේ දැන් මම පුද්ගලිකව හිතුවොත් මට මේක ගේන්නෙම නැතුව මගේ ගෙදරට ගේනවද නැද්ද කියන කාරණේත් මටත් බේරගන්න වෙනවා. ඒ කියන්නේ කවුරුවත් කළ දෙන එකක් නෙමෙයි. මට පුළුවන් නම් මං හිතන්නේ සමාජයේ හැමෝටම මේ වැඩේ කරන්න බෑ කියලා. සමාජයේ මොකද එකක් මේ අවබෝධය, දැනුම, යම තේරුම් ගැනීමේ හැකියාව මේ සියල්ලම බලපානවා. නමුත් අපි හැමෝටම පුළුවන් නම් පුංචි දේවල් දෙක තුනක් කරන්න. එකක් තමයි අපි තැනකට යනකොට අනිත් අය අතර කතා කරනකොට අනිත් අයත් එක්ක තියෙන සියලුම ගනුදෙනුවලදී අඩුම ගානේ මේ අඩි 3කට එහා මීටරයකට එහා 3ක් අඩි හරියට නම් කියන්නේ මීටර අඩි 2ක් විතර පරතරයකින් මීටර දෙක අතර පරාසයක ඉඳගෙන ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒකට පැකිලෙන්න එපා.
අපිට පුළුවන් නම් මීටර දෙකක් ඈතින් ඉඳන් කතා කරන්න ඒකට කතා කරන්න. මොකද මේක කියන්නම් වෙලා තියෙනවා අපේ සමහර රෝගීන් අපි ඉන්න තැන් වලට එනවා. අපි කොච්චර මේ ඈතින් ඉන්න මේව හැදුවත් කොහොම හරි ළඟටම ඇවිල්ලා තමයි වැඩේ කියන්නේ. ඒ ඇවිල්ලා මාස්ක් එකක් පහලට ඇදලා දාලා අර කියන වැඩේ කරනවා. දැන් අපි මෙතන උනත් මේ ලොකු උත්සාහයක් තරමින් ඉන්නවා ඒ දුරස්ථභාවය පවත්වාගෙන යන්න. අපි හැමෝම අතරේ. ඒතර එහෙම නෑ. ඒතර කියන දේත් කන ළඟට ඇවිල්ලා කියන්න උත්සාහ කරනවා නේ එහෙම තියෙනවා. ඒතර සමාජයේ ඊටත් එහා සමාජයේ හිතවත් නම් හිතවත් කෙනෙක් එක්ක කතා කරන එක වෙන විදිය. හැබැයි අපිට සිද්ධ වෙනවා අපි හැමෝමත් එක්ක පුජ්‍යලික ගනුදෙනු කිරීමේදී අඩු ගානේ මෙහෙම මීටර එක දෙකක පරතරයක් පවත්වාගෙන යන්න. එක. දෙක තමයි අපිට කොහොම වුණත් මාස්ක් එකක් පාලන දෙන එක. අඩු ගානේ රෙදි වලින් හරි තමන්ම සූදානම් කරගත්ත පරි මාස්ක් එකක් පළඳගෙන යන එක අත්‍යවශ්‍ය කාරණයක්. මොකද එතකොට අඩු ගානේ තමන් අපි දන්නේ නැහැ තමන් රෝගී සහිතද නැත්ද කියලා. එතකොට තමන්ගෙන් එළියට වෛරස් එක පැතිරීම සෑහෙන ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අපි නිතරම මේ දෑත් පිරිසුදුව තියාගන්න එක. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ කියන්නේ යන හැම තැනකම මොනම වැඩක් කරාට පස්සේ අපිට ලංකාවේ පහසුකම් සැපීම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. නමුත් අපිට පුළුවන් නම් අත හොදගන්න සබන් දාලා නැත්නම් නිකන් වතුරින් හරි කමන්නේ වතුරින් අත හොද ගන්න පුළුවන් නම් ඒක අත්‍යවශ්‍ය කාරණයක්. නැත්නම් අර කාට හරි පුළුවන් නම් සැනිටයිසර්ස් මොන හරි පාවිච්චි කරලා දෑත් පිරිසුදු කරගන්න. ඒක වැදගත් කාරණයක්. එතකොට ඒක මෙහෙම පුජ්‍යලික මෙදිහත් වීමකුත් ඕන වෙනවා. ඊළඟට අත්‍යවශ්‍ය නොවන කිසිම දෙයකට එළියට බහින්න නැතුව මේ ගෙදර තවදුරටත් සීමා වෙලා ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද අපි සමාජයේ දකිනවා බයක් තියෙනවා. ඒ බය පරයලා බය කියන එක ඉක්මවා ගිහිල්ලා අවශ්‍යතාවයන් මතුවලා තියෙනවා. ඉතින් අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය දෙන්න ගියාම සමාජයට අනිත් ඔක්කොම කරන්න බෑ. ඒක නිසා ආණ්ඩු විදියටත් සමාජයක් විදියටත් සෞඛ්‍ය පද්ධතිය විදියට හැමෝටම කරන්න වැඩක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. මම හිතන්නේ COVID-19 එක ඉදිරි අනාගතයේ සැලසුම් කරගන්නේ කොහොමද? අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව තමයි අද අපි වෛද්‍යතුමන් එක්ක සාකච්ඡාවට බඳුන් කරේ. අද අපේ සාකච්ඡාව සාර්ථක කරගන්න සම්පත් දායකත්වය ලබා දුන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාන්ත සමරවීර වෛද්‍යතුමන්. මෙතුමන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජ්‍ය ලේකම් ධූරය හොබවන වෛද්‍යතුමන්. බොහොමයක් වටිනා කියන දැනුම කරුණු රාශියක් ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අද අපිත් එක්ක එකතු වෙලා හිටියේ. වෛද්‍යතුමනි මේ වටිනා කාලය අපේ ආයතනය වෙනුවෙන් පැමිණිලා මේ සමාජය වෙනුවෙන් ඔබතුමන් දක්වන සහයෝගයට හදවතින්ම අපි ස්තුතිවන්ත වෙනවා. වගකීමක් ඇති මාධ්‍ය ආයතනයක් වශයෙන් අපි අපේ වගකීම ඉටු කරන්න හැම විටම සූදානම් වෙලා ඉන්නවා. මතක් කරන්නම් සමුගෙන යන්න මත්තෙන් ලියන්න අපිට අපෙන් ඔබට යම්කිසි සේවාවක් ලබා ගැනීමට අවශ්‍යයි නම් වෛද්‍ය ශාස්ත්‍රයේ හෝ මේ COVID-19 වෛරසයත් එක්ක අපි ගනුදෙනු කරන මේ අතරවාරයේදී බොහොමයක් සමාජ ගැටලු වලට සහ සමාජයේ සිදුවනා වූ අපහසුතාවයන් වලට අපි ලක් වෙලා ඉන්නවා. ඔබට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡාවක් අපිත් එක්ක බඳුන් කරන්න ඔබගේ අදහස් යෝජනා අපිට යොමු කරන්න ලියන්න අපිට. හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල. කතා කරන්න අපිට දුරකථන අංකය 077 321 3966. ගිහින් එන්නම් නැවතත් දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් ආයිබෝවන්. අභිමානේ දස අත